අයිබෝවන් සියලු දෙනාගේම අවසරයි. විශේෂයෙන්ම අප මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවනු ලැබුවේ ජනාධිපතිවරයා විසින් පහුගියදා මහජන ආරක්ෂක පනතේ දෙවැනි කොටසේ පස්වෙනි වගන්තිය බලාත්මක භාවයට පත්කොට හදිස් නීතිය ප්‍රකාශ කොට තිබෙනවා. ඒ පිළිබඳ විවාදය හෙට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන්න තිබෙනවා. ඒ පිළිබඳවත් ඒ වගේම බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා විසින් අපේ රටේ කළු සල්ලි සුදු කරන කළු පනත ඉදිරිපත් කොට තිබෙනවා. ඒ අඟහරුවාදා දිනේ 7 වෙනිදා පාර්ලිමේන්තුවේ විවාද කොට සම්මත කර ගැනීමට නියමිතව තිබෙනවා. ඒ නිසා මේ කරුණු දෙක පිළිබඳව අපේ පැත්තෙන් කරුණු ඉදිරිපත් කිරීමේ අරමුණින් තමයි මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවනු ලැබුවේ. දැන් අපි කවුරුත් දන්නවා ජනාධිපතිවරයා මේ මහජන ආරක්ෂක පනත යටතේ එහි දෙවෙනි කොටසේ පස්වෙනි වගන්තිය බලාත්මක කොට තිබෙනවා. ඒ කියන්නේ කුමක්ද? ඒ කියන්නේ අන් කවරක්වත් නොවේ. අපේ රටේ හදිසි තත්ත්වයක් තිබෙන බව ප්‍රකාශයට පත්කොට හදිසි නීති රෙගුලාසි පැනවීමේ බලය ජනාධිපතිවරයාට අරගෙන තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ පිළිබඳව සඳහන් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන හැර වෙනත් කවර වූ හෝ නීතියක විධිවිධාන යටපත් කිරීමේ සංශෝධනය කිරීමේ හෝ අත්හිටුවීමේ නෛතික බලය ඇති නියෝග සැදීමේ බලය ජනාධිපතිවරයාට ලැබී තිබෙන බව. ඒ කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තිබෙනවා. ඒ මත පැනවුණු විශාල නීති ගණනාවක් තිබෙනවා. ඒවා තමයි දෛනිකව පාර්ලිමේන්තුව විසින් සංශෝධනය කරමින් සම්මත කරමින් ගෙනත් දෙනවා. හැබැයි දැන් ජනාධිපතිවරයාට බලයක් ලබාගෙන තිබෙනවා මේ සියලු නීති අවශ්‍ය නම් අත්හිටුවන්න, අවශ්‍ය නම් සංශෝධනය කරන්න, අවශ්‍ය නම් ක්‍රියාත්මක වීම අත්හිටුවන්න. ඒ විතරක් නෙවෙයි අලුතෙන් අවශ්‍ය නම් රෙගුලාසි හරහා නීති පනවන්න. ඒ කියන්නේ කුමක්ද? මෙතෙක් පාර්ලිමේන්තුව විසින් පනවා තිබෙන නීති සියල්ල යටපත් කොට නව නීති රෙගුලාසි පනවීමේ බලය ජනාධිපතිවරයා අතට අරගෙන තිබෙනවා. එයි ජනාධිපතිවරයා විසින් මෙවැනි බලයක් ගත්තේ. ඔහුම මේ හදිස් නීති රෙගුලාසි පැනවීමේ ගැසට් නිවේදනයේදී ඔහු කියනවා අත්‍යවශ්‍ය සැපීම් හා සේවා පවත්වාගෙන යාම සඳහා මෙසේ අවස්ථානුකූල කිරීමයයි අදහස් කරනවා කියලා. කියන්නේ අත්‍යවශ්‍ය සැපීම් හා සේවා පවත්වාගෙන යාම වෙනුවෙන් තමයි මෙම නීතිය සම්පාදනය කරේ කියලා ඔහු විසින් ප්‍රකාශයට පත් කොට තිබෙනවා. හැබැයි මේ නීතිය විසින් ඔහුට ලැබී තිබෙන බලය කුමක්ද? මා කලින් කිව් පරිදිම අපේ රටේ සියලු නීති අත්හිටුවන්න පුළුවන්, සංශෝධනය කරන්න පුළුවන්, ක්‍රියාත්මක වීම වළක්වන්න පුළුවන්. ඒ වගේම නව නීති රෙගුලාසි හරහා එතුමාට පනවන්න පුළුවන්. සාමාන්‍ය මිනිසෙක්ගේ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නයක් ගත්තොත් ඕනෑම පුරවැසියෙක් අධිකරණ නියෝගයකින් තොරව අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුට රෙගුලාසි පැනවිය හැකියි. ඒ වගේම ඕනෑම ස්ථානයකට අධිකරණ වරෙන්තුවකින් තොරව ප්‍රවිෂ්ඨ වීම සඳහා ඔහුට රෙගුලාසි පැනවිය හැකියි. ඒ වගේම ඕනෑම කෙනෙක් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් නොකොට දීර්ඝ කාලයක් රඳවා තැබීමේ රෙගුලාසි පැනවිය හැකියි. ඒ වගේම ඉඩම් හැර ඕනෑම දීපලක් පවරා ගැනීම සඳහා රෙගුලාසි පැනවිය හැකියි. ඒ වගේම අපේ තියෙන අධිකරණ පද්ධතියෙන් පරිබාහිරව විශේෂ අධිකරණ ව්‍යුහයක් ස්ථාපිත කළ හැකියි. ඒකෙන් කියන්නේ කුමක්ද? විධායක ජනාධිපතිවරයාගේ විධායක බලය, පාර්ලිමේන්තුව සතුව තිබෙන නීති සම්පාදනය කිරීමේ බලය, අධිකරණයේ සතුව තිබෙන නීති පනවන නීති ක්‍රියාත්මක වීමේදී ඇතිවෙන ක්‍රියාදාමයන් පිළිබඳ පරීක්ෂා කිරීමේ බලය මුළුමනින්ම ජනාධිපතිවරයා අතට අරගෙන තිබෙනවා.
හැබැයි මේ වෙනුවෙන් ජනාධිපතිවරයා හා ආණ්ඩුව විසින් ඒ වගේම සමහර ජනතාව විසිනුත් තේරුම් අරගෙන තිබෙන්නේ මේ භාණ්ඩ මිල ඉහළ යාම නැත්නම් ආහාර සංගවා තබා ගැනීම ඒ වගේම තොග වෙලෙන්දන් විවිධ විසමාචාර ක්‍රියාවල යෙදවීම ඒ නිසා පාරිභෝගික ජනතාවට විශාල විපතක් සිදු වී තිබෙනවා අසාධාරණයක් සිදු වී තිබෙනවා එය මැඩ පැවැත්වීම සඳහා තමයි මෙම රෙගුලාසි පැනවුවේ යයි කියලා මතයක් සමාජගත කොට තිබෙනවා සැබවින්ම එහෙමද දැන් ජනාධිපතිවරයා විසින් මෙම රෙගුලාසි වලින් පසුව මෙම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කොට හදිසි නීතිය ප්‍රකාශයට පත් කරාට පසුව ජනාධිපතිවරයා විසින් අපේ රටේ සේවාවන් ගණනාවක් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරන ගැසට් නිවේදනය අගෝස්තු මාසේ 30 වෙනිදා නිකුත් කරනු ලැබුවා. මොනෝ එසි අපි දන්නවා පෙට්‍රෝලියම් ඒ වගේම බැංකු ඒ වගේම රේගු ක්‍රියාකාරීත්වය ඒ වගේම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පළාත් පාලන ආයතන විසින් සිදු කරන අපද්‍රව්‍ය බැහැර කළමනාකරණය කිරීමේ කාර්යයන් සෞඛ්‍ය ශේෂ්ත්‍ර අදාළ කාර්යයන් තැපැල් දෙපාර්තමේන්තුව අදාළ කාර්යයන් ඇතුළු ශේෂ්ත්‍ර 12ක් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරා ජනතාවට හැඟීමක් ඇති කරා මේ හදිසි නීතිය පැනවීම හරහා තමයි මෙම සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරේ කියලා. ඒක බොරුවක්. ඔහුගේ 2021 අගෝස්තු මාසයේ 30 වෙනි සඳුදා මෙම අත්‍යවශ්‍ය සේවාවන් පිළිබඳ ගැසට් නිවේදන නිකුත් කොට තිබෙන්නේ හදිසි නීතිය යටතේ නොවේ. ඒ නිකුත් කොට තිබෙන්නේ 1979 අංක 1 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ දෙවෙනි වගන්තිය ප්‍රකාරව. එහෙනම් අරවැනි විශේෂ බලයක් ජනාධිපතිවරයාට අවශ්‍ය වෙන්නේ නැහැ මේ අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරන්න. ඒ කොට තිබෙන්නේ 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ දෙවන වගන්තිය ප්‍රකාරව. එහෙනම් එය ඔහු අත්පත් කරගන්න අනීතික බලය හරහා සම්මත කරන ලද අත්‍යවශ්‍ය සේවාවන් නොවේ. ඒ වගේම ඊළඟ ප්‍රවෘත්තියක් නිර්මාණය කරා මේ හදිසි නීතිය හරහා තමයි සාමාන්‍ය මතයක් නිර්මාණය කරන්න උත්සාහ කරනවා සීනි සහ සහල් වල උපරිම මිල තීරණය කරේ කියලා. මොකද මේ හදිසි නීතිය පනවලා ඊළඟ අත්‍යවශ්‍ය සේවා බවට පත් කරනවා. ඊළඟ සීනි සහ සහල් වල උපරිම මිල තීරණය කරනවා. ඇත්තට ඒක සිද්ධ වෙන්නේ ජනාධිපතිවරයා විසින් අලුතින් අත්පත් කරගන්න ලද හදිසි නීති බලතල අනුව නෙවෙයි. ඒක සිද්ධ වෙන්නේ පාරිභෝගික අධිකාරී පනත අනුව. දැන් 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ 25 වෙනි වගන්තිය යටතේ තමයි කීරි සම්භාවල සුදු සහ රතු සම්භා සුදු රතු නාඩු සුදු රතු කැකුළු ඇතුළු සහල් වලට උපරිම මිල තීරණය කරලා තිබෙනවා. එහෙනම් ඒකට උපයෝග කරගෙන තිබෙන්නේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත. ඒ වගේම සීනි සුදු සීනි දුඹුරු හෝ රතු සීනි සඳහා කිලෝග්‍රෑම් එකක් වෙනුවෙන් උපරිම මිල තීරණය කරලා තිබෙනවා. හැබැයි එම උපරිම මිල තීරණය කරලා තිබෙන්නේ ජනාධිපතිවරයා විසින් අත්පත් කරගන්න ලද හදිසි නීතිය අනුව නොවේ. 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත යටතේ. ඒ නිකුත් කරලා තිබෙන්නේ පාරිභෝගික අධිකාරී සභාපතිවරයා මේ ජෙනරාල් සාන්ත දිසානායක විසින්. එහෙනම් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරන්නත් මෙම නීතිය අවශ්‍ය වුණේ නැහැ ජනාධිපතිවරයාට. අවශ්‍ය වන්නේ නැහැ. භාණ්ඩවල උපරිම මිල තීරණය කරන්නත් මේක අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම වැටලීම් කරන්න අවශ්‍ය වන්නේ නැහැ. දැන් පසුගියදා වැටලීම් ප්‍රමාණයක් සිදු කරා. ඒ වැටලීම් වලින් පසුව මාධ්‍ය වාර්තා කරලා තිබුණ 2021 සැප්තැම්බර් මාසේ 5 ලංකාදීප වෙබ් අඩවි මෙන්න මේ විදිහට වාර්තා කරලා තිබෙනවා. මෙම සීනි තොග සොයාගනු ලැබුවේ සීදුව කැලණිය වත්තල යනාදී ප්‍රදේශවල බලපත්‍ර සහිත රහිත ගබඩා 5ක තිබීදී පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් මෙම ගබඩාවලට මුද්‍රා තබන ලැබුවේ
එහෙනම් එම ගබඩා වටනු ලැබුවෙත් එම ගබඩා වලට සීල් තබනු ලැබුවෙත් පාරිභෝගික අධිකාරිය විසින් එයිට පැවරී තිබෙන බලතල අනුව. එහෙනම් දැන් අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා සැපයීම අඛණ්ඩව පවත්වාගෙන යාමේ යයි කියලා මේ හදිසි බලය ජනාධිපතිවරයාට අත්පත් කරගෙන අත්‍යවශ්‍ය සේවා බවට පත් කරෙත් වෙනත් පනතකින් උපරිම මිල තීරණය කරෙත් වෙනත් පනතකින් ඒ වගේම වැටලීම් සිදු කර ලැබුවෙත් එම ගබඩා වලට සීල් තබනු ලැබුවෙත් වෙනත් පනතකින්. එහෙනම් ජනාධිපතිවරයාට මෙවැනි බලයක් අවශ්‍යයි කියලා අපි දැනගන්න කැමතියි. විශේෂයෙන්ම මේ භාණ්ඩවල ප්‍රශ්න නම් ජනාධිපතිවරයාට මහජන ආරක්ෂක පනතේ පස්වෙනි වගන්ති ක්‍රියාත්මක කරන්න අවශ්‍ය නැහැ. ඔහුට පුළුවන්කම තිබෙනවා 17 වෙනි වගන්තිය යටතේ අවශ්‍ය නම්. එතකොට අර බලතල ලැබෙන්නේ නැහැ. නීතිය ඉක්මවා යන ඕනෑම රෙගුලාසිය පැනවීමේ බලතල ලැබෙන්නේ නැහැ. හැබැයි සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරන්න, ඒ සඳහා මැදිහත් වෙන්න, එම ක්‍රියාකාරීත්ව පරීක්ෂා කරන්න මහජන ආරක්ෂක පනතේ 17 වෙනි වගන්තිය යටතේ ඔහුට පුළුවන්. එහෙනම් එසේ තිබියදී ජනාධිපතිවරයා මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනය කිරීමට යයි මුවාවෙන් මේ හදිසි නීති පැනවීමේ බලය තමන්ගේ අතර ගත්තේ යයි. ඒ රටට පැහැදිලි කරන්න ඕන. පාරිභෝගික අධිකාරී පනත යටතේ නේද? මිල තීරණය කරන්න පුළුවන්, වැටලීම් සිදු කරන්න පුළුවන්, ගබඩා වලට සීල් තබන්න පුළුවන්, ඒවා බාරයට ගන්න පුළුවන්. ඒ වගේම 1971 අංක 61 දරන පනත යටතේ උනන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරන්න පුළුවන්. එසේ නැත්නම් ජනාධිපතිවරයාට මහජන ආරක්ෂක පනතෙම 17 වෙනි වගන්තිය ප්‍රකාරව මේ ක්‍රියාදාමයම කරන්න පුළුවන්. එසේ තිබියදී දෙවනි කොටසේ 5 වෙනි වගන්තිය, ඒ කියන්නේ තිබෙන නීති අත්හිටුවීමේ බලය, තිබෙන නීති සංශෝධනය කිරීමේ බලය, තිබෙන නීති ක්‍රියාත්මක වීම අවලංගු කිරීමේ බලය ආදී විශාල බලතල ප්‍රමාණයක් ජනාධිපතිවරයා අතර ගන්නේ යයි. ඒ නිසා ඉතා පැහැදිලි ජනාධිපතිවරයාට අද 20 වෙනි සංශෝධනය හරහා එතෙක් නොතිබුණු බලය අත්පත් කරගත්තා. ඒ වෙලාවේ ජනාධිපතිවරයා කිව්වා තමන්ට වැඩ කරන්න නම් අධිකාරී බලයක් අවශ්‍යයි. ඒ සඳහා 20 වෙනි සංශෝධනය සම්මත කරලා දුන්නා. ඊට පෙර කිව්වා තමන්ට වැඩ කරන්න නම් ඊටත් වඩා අසීමිත බලයක් අවශ්‍යයි, පාර්ලිමේන්තු 3න් 2ක් අවශ්‍යයි කිව්වා. පාර්ලිමේන්තු 3න් 2 අසීමිත බලයක් ජනතාව ලබා දුන්න පාර්ලිමේන්තුවේදී 20 වෙනි සංශෝධනය හරහා ජනාධිපතිවරයාට අසීමිත බලයක් ලබා දුන්නා. එතනින් නොනැති දැන් මහජන ආරක්ෂක පනතේ දෙවනි කොටසේ 5 වෙනි වගන්තිය ක්‍රියාත්මක කිරීම හරහා තවත් අතිරේක බල ගණනාවක් අතට අත්පත් කරගෙන තිබෙනවා. ඒ කියන්නේ විධායක බලය, නීති සම්පාදනය කිරීමේ බලය, නීති සංශෝධනය කිරීමේ බලය, ඒ කියන්නේ ව්‍යවස්ථාදායකයේ බලය, ඒ වගේම විශේෂ අධිකරණ පිහිටවනවා නම් ඒ වගේ බලයක් සියල්ල ජනාධිපතිවරයා අතට අරගෙන තිබෙනවා. මේ කියන්නේ මොකක්ද? කිසිවක් කරන්න බැරි නායකයෙක් නැවත තමන්ගේ බලය අත්පත් කර ගැනීමේ වියරුවකින් ඔහු පෙළෙන බව තමයි මේ පෙන්눔 කරමින් තිබෙන්නේ. එසේ නැතුව අත්‍යවශ්‍ය භාණ්ඩවල ඇති වී තිබෙන ගැටලු निराකරණය කරන්න නම් ඔහුට ක්‍රම 3ක් තිබෙනවා. එකක් මහජන ආරක්ෂක පනතේම 17 වෙනි වගන්තිය හරහා ඔහුට පුළුවන්. එසේ නැත්නම් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරපු මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම සේවා පවත්වාගෙන යාම වෙනුවෙන් විශේෂයෙන්ම ගත්තොත් 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ පුළුවන්. එහෙම නැත්නම් 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු අධිකාරී පනත යටතේ පුළුවන්. මේ අවස්ථා 3ක් තිබියදී ජනාධිපතිවරයා මේ අසීමිත බලතල පවරා ගත්තේ ඇයි? ඒක රටට ආණ්ඩුව විසින් පැහැදිලි කළ යුතුයි. ඒ විතරක් නෙවෙයි. සැබවින්ම ජනාධිපතිවරයා කළ යුතු වන්නේ කුමක්? මේදී මේ වසංගත තත්ත්වය ඔහු හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කොට තිබෙනවා. හැබැයි ඊට පෙර
ජනාධිපතිවරයා විසින් කළ යුතු දෙයක් තිබෙනවා. ඒ 2005 අංක 13 දරන ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනත. මේක ඉතාමත් වැදගත් පනතක්. මේ පනත අනුව අපේ රටේ ව්‍යසනයන් අර්ථකථනය කොට තිබෙනවා. මොන වගේ ව්‍යසනයන්? නායාමක් ව්‍යසනය, සුලිසුලඟක් ව්‍යසනය, ගම් වතුර, නියගයක්, කාර්මික උපද්‍රවයක්, සුනාමියක්, භූමිකම්පාවක්, ගුවන් උපද්‍රවයක්, සමුද්‍රීය උපද්‍රවයක්. ඒ කියන්නේ අපිට මතකයි නැවගිනි ගැනීම. ඒකත් ජාතික ව්‍යසනයක් ලෙස සලකන්න පුළුවන්. ගින්නක්, වසංගතයක් ඇතුළු ශේෂ්ත්‍ර ගණනාවක් තිබෙනවා අපේ රටේ ව්‍යසන ලෙස තේරුම් ගන්න. ඒ නිසා මේ වසංගතයේ ව්‍යසනය. එහෙනම් ජනාධිපතිවරයා මේ පනත අනුව එහි 11 වෙනි වගන්තිය අනුව ජනාධිපතිවරයා කරන්න ඕන මොකක්ද? එහි 11 වෙනි වගන්තිය අනුව ව්‍යසන තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන්න ඕන. එහෙනම් අපේ රටේ වසංගතයක් තිබෙනවා. එය ලක්ෂ ගණනක් ජනතාව මේ වසංගතයට ගොදුරු වෙමින් තිබෙනවා. දහස් ගණනක් මිනිස්සු මිය යමින් තිබෙනවා. සියලු බෙදා හැරීම් වැනි ජාලයන් කඩා වැටී තිබෙනවා. ජනතාව විශාල භීතියකට අනාරක්ෂිත භාවයකට පත් වී තිබෙනවා. ඒක ව්‍යසන තත්ත්වයක්. හැබැයි ජනාධිපතිවරයා ඒක ව්‍යසන තත්ත්වයක් හැටියට දකින්නේ නේ. ඒ වෙනුවට ජනාධිපතිවරයා හදිසි නීතිය පනවනවා. හැබැයි ඒක ව්‍යසන තත්ත්වයක් ලෙස ජනාධිපතිවරයා ගැසට් කරොත් ඒක අපේ රටේ තිබෙන පිහිටවිය යුතු ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවට මෙම ව්‍යසන කළමනාකරණයට මැදිහත් වෙන්න පුළුවන්කම තිබෙනවා. එහෙනම් ව්‍යසන කළමනාකරණය සඳහා ජාතික සභාව කවුගෙන්ද සමන්විත වන්නේ? එකක්, ඒ සභාපතිවරයා ජනාධිපතිවරයා. එහි උපසභාපතිවරයා අග්‍රාමාත්‍යවරයා. එහි නියෝජනය කරන විපක්ෂ නායකවරයා. ඒ වගේම සමාජ සුබසාධන, පරිසර, ස්වදේශකරු, සෞඛ්‍ය, විද්‍යා, තාක්ෂණ, නිවාස, වෙරළ සංරක්ෂණ ආදී අමාත්‍යාංශ 20ක ඇමතිවරුන් එම සභාව නියෝජනය කරනවා. ඊට පසු පළාත් සභාවල මහ ඇමතිවරුන් එම සභාව නියෝජනය කරනවා. ඊට අමතරව පාර්ලිමේන්තුවේ විපක්ෂ විසින් තවත් മന്ത്രിවරුන් 5 දෙනෙක් නියෝජනය කරනවා. එහෙනම් ජනාධිපතිවරයා විසින් කළ යුතු තිබුණේ කුමක්ද? වසංගතය, ඒක ව්‍යසනය, ඒක ජාතික ව්‍යසනයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ජනාධිපතිවරයා විසින් ජාතික ව්‍යසන තත්ත්වය ප්‍රකාශයට පත්කොට ජාතික ව්‍යසනය පිළිබඳ කළමනාකරණය පිළිබඳ සභාව ක්‍රියාත්මක කළ යුතු තිබෙනවා. ඒ සභාවේ ප්‍රධානීය ජනාධිපතිවරයා, උපසභාපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා නියෝජනය කරනවා. තවත් අමාත්‍යංශ, වැදගත් අමාත්‍යංශ 20ක අමාත්‍යවරු නියෝජනය කරනවා. විපක්ෂයේ තවත් മന്ത്രിවරු 5 දෙනෙක් නියෝජනය කරනවා. ඒ තමයි මෙවැනි ජාතික ව්‍යසනයකදී ජාතික සභාවක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි මේක ජනාධිපතිවරයා කවදාවත් කරන්නේ නැහැ. ඇයි? මේක නොකරන්න ප්‍රධාන හේතුව මෙම පනතේ 17 වෙනි වගන්තිය අනුව. මෙම පනතේ 17 වෙනි වගන්තිය අනුව සභාවට ඒකාබද්ධ අරමුදලින් මෙම ව්‍යසනය සඳහා වියදම් කරන මුදල් මෙම සභාවේ අරමුදලක් කරා වියදම් කරන්න පුළුවන්. එතකොට ඇන්ටිජන් කිට් පිළිබඳ ජාවාරම්, තවත් ඖෂධ ජාවාරම්, තවත් නිරෝධායන ක්‍රියාවලියේ සිද්ධ වෙන ජාවාරම් ඒ කිසිවක් කරන්න බෑ. ඇයි? මේ අරමුදල හරහා තමයි ව්‍යසනය කළමනාකරණය කරන්නේ. ඊළඟ ස්වකීය කර්තව්‍ය ඉටු කිරීමේ සභාව විසින් ලබාගත යම් තාක් වූ සියලු මුදල්, ඒකබද්ධ අරමුදලේ මුදල්, වෙනත් මුදල්, ඒ වගේම ශ්‍රී ලංකාව තුලදී හෝ ඉන් බැහැරව කවර හෝ නීත්‍යානුකූල ප්‍රභවකින් ණය, පරිත්‍යාග, ත්‍යාග ප්‍රධාන වශයෙන් ලැබෙන ඔක්කොම මේ සභාවට ලැබෙනවා. එහෙනම් මේ ව්‍යසනයේ මුදල්, ඒකබද්ධ අරමුදලේ මුදල්, ඔය කොවිඩ් වසංගත අරමුදලේ මුදල්, ලෝක බැංකුවෙන්, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු රාජ්‍යයන් ගණනාවකින් ලබා දී තිබෙන ආධාර, පරිත්‍යාග ඒ සියල්ල මෙම ජාතික ව්‍යසන කළමනාකරණ සභාව ඇතුළේ මෙහි වෙනවා. ඒ නිසා ජනාධිපතිවරයා ඒකපත් කරන්නේ නැහැ. ඒ නිසා ජනාධිපතිවරයා විසින් කළ යුතු තිබෙන සැබවින්ම ජාතික ව්‍යසන තත්ත්වය ප්‍රකාශයට පත් කොට ව්‍යසන කළමනාකරණ සභාව පිහිටුවා ඒ හරහා මෙම ව්‍යසනය මැඩ පැවැත්වීම සඳහා මැදිහත් වීමයි. එසේ නොකොට මේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනය කිරීම සඳහා තමන්ට අවශ්‍ය නොවන බලයක්
මේ අත්පත් කරගෙන තිබෙන කවරකටවත් නොවේ ජනාධිපතිවරයා තව නැවත බලය තමන්ගේ අතට ඒක රාශි කර ගැනීමේ උන්මාදයකින් පෙළෙනවා. අන්නේ උන්මාදයට වළංගුභාවය ලබා දීම වෙනුවෙන් තමයි හෙට පාර්ලිමේන්තුවේදී මේ හදිස් නීති ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන්නේ. ඒ කිසිසේත්ම සීනිවල මිල පාලනයට හෝ හාල්වල මිල පාලනයට හෝ අත්‍යවශ්‍ය භාණ්ඩ සගවා තැබීම වැළැක්වීමට හෝ මේ කිසිවකට ඉවහල් වෙන්නේ නැහැ. ඒකට මා කලින් කිව් පරිදිම මහජන ආරක්ෂා පනතෙත් මහජන අත්‍යවශ්‍ය සේවා පනතෙත් පාරිභෝගික අධිකාරී පනතෙත් ඒ සඳහා අවශ්‍ය රෙගුලාසි තිබෙනවා. මේ අන් කවරක්වත් නෙවෙයි ජනාධිපතිවරයා අතට අසීමිත බලතල පවරා ගැනීම සඳහා තවත් තමන්ගේ උන්මාදය පිළිඹු කිරීම. ඒ නිසා මෙම හදිස් නීතිය හෙට පාර්ලිමේන්තුවේදී අපේ පක්ෂය විරුද්ධව ඡන්ද ප්‍රකාශ කරන්න අපි තීරණය කරලා තිබෙනවා. ඊළඟ මේ ව්‍යසනයක් හමුවේ ඊළඟ මොකද සිදුවීමින් තිබෙන්නේ? බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා විසින් මුදල් පනතක් ඉදිරිපත් කර තිබෙනවා පාර්ලිමේන්තුවට. මෙය එළඹෙන 7 වෙනිදා පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට නියමිතව තිබෙනවා. මෙම පනත ප්‍රධාන කොටස් දෙකකින් සමන්විතයි. එක කොටසක් තමයි මෙතෙක් හෙළිදරව් නොකරන ලද වත්කම් හෙළිදරව් කරන්න පුළුවන්. හරිද? කවදද කෙලින්ද? මේ දෙසැම්බර් මාසයේ 31 වෙනිදාට පෙර හෙළිදරව් නොකරන ලද වත්කම් හෙළිදරව් කරන්න පුළුවන්. එම වත්කම් තක්සේරු කොට 100%ක නාමික බද්ධකට යටත්ව. කාගාවද මේ හෙළිදරව් නොකරන ලද වත්කම් තිබෙන්නේ? මේ රටේ ගොවි ජනතාව ගාව තිබෙනවද? මේ රටේ දීවර ජනතාව ගාව තිබෙනවද? මේ රටේ 14 ලක්ෂයකට ආසන්න රාජ්‍ය සේවයේ අති මහත් බහුතරයක් ගාව තිබෙනවද? මේ රටේ පොදු ජනතාව ගාව නැහැ. මේ හෙළි නොකරන ලද වත්කම් තිබෙන කාගාවද? දේශපාලකයන් 14ක් ගාව මෙම හෙළි නොකරන ලද වත්කම් තිබෙනවා. ඊළඟ චෞර ව්‍යාපාරික කණ්ඩායමක් ගාව මෙම හෙළිදරව් නොකරන ලද වත්කම් තිබෙනවා. ඊළඟ කුඩා ඉහළ රාජ්‍ය නිලධාරීන් 14ක් ගාව මෙම හෙළිදරව් නොකරන ලද වත්කම් තිබෙනවා. ඊළඟ විවිධ අනීතික ක්‍රියාමාර්ග වලින් ධනෙ උත්පාදනය කර ලද ජාවාරම්කරුවන් ගාව මේ ධනෙ තිබෙනවා. එනිසා මේ ධනෙ තිබෙන්නේ දේශපාලකින් ගාව, නීති විරෝධීව ව්‍යාපාර කටයුතු වල යෙදෙන චෞර ව්‍යාපාරිකයන් කණ්ඩායමක් ගාව, ඒ වගේම ඉහළ 14ක් රාජ්‍ය නිලධාරීන් ගාව, ඒ වගේම අනීතික ක්‍රියාවල යෙදෙන පාතාලේ, කප්පම් ගැනීම, කුඩු ව්‍යාපාර වැනි ව්‍යාපාරයන්ගේ යෙදෙන ජාවාරම්කරුවන් ගාව. දැන් මොකද්ද බැසිල් රාජපක්ෂ මේ කියන්නේ? මේ බැසිල් රාජපක්ෂ මේ උත්සාහ කරන්නේ අන්න එවැනි සියලු වත්කම් එළිදරව් කරන්න පුළුවන් බද්ද 100%ක නාමික බද්දකට. හැබැයි මුදල් විසුද්ධිකරණ පනත යටතේ හෝ අල්ලස්සෝ දූෂණ කොමිසම සභාව පනත යටතේ පරීක්ෂණයක් හෝ නඩුවක් තියෙනවා නම් බෑ. හැබැයි මල්වානි බැසිල් රාජපක්ෂ මහත්මයාගේ යයි කියලා විශාල ලෙස ආందోලනයට තුඩු දී තිබෙන නිවස නඩුව තිබ්බේ නැත්නම් ඒකත් එළිදරව් කරන්න පුළුවන් 100%ක නාමික බද්දකට. ඒ විතරක් නෙවෙයි. දේශීය විතරක් නෙවෙයි විදේශීයව. පෞගේ කාලේ විශාල ලෙස ආందోලනයට තුඩු දී තිබෙනවා. මේ රටේ මහජනයාගේ ධනෙ කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරලා විදේශයට ඇදගෙන ගොස් තිබෙන බව. පෞගේ කාලේ කතා වුණා සිංගප්පූරුවේ ගිණුම් පිළිබඳව, ඩුබායි වල ගිණුම් පිළිබඳව, සීසෙල්ස් වල තානාපති කාර්යාලයක් ඇරීම සහ එම තානාපති කාර්යාලයට සිරන්ති රාජපක්ෂ මැතිතුමියගේ සොහොයුරා තානාපතිවරයා හැටියට පත් කිරීම ආදී සිදුවීම් වලින් සමාජය තුළ විශාල කුතුහලයක් ඇති වී තිබෙනවා. මේ රටේ මහජනයාගේ හොරකම් කරලද දීපල විශාල ප්‍රමාණයක් විදේශයට ඇදගෙන ගොස් තිබෙන බව. මේ පනත අනුව එම සියලු ධනය යලි ශ්‍රී ලංකාවට ගේන්න පුළුවන්. ඒ කියන්නේ කළු ධනය සුදු කරන්න පුළුවන්. අර්ජුන මහේන්ද්‍රන් ඔවුන්ම කියන පරිදි
මහා බැංකුවේ විශාල වංචාවකට හවුලුවෙක් එම ධනය ඔහුට නීත්‍යානුකූල කරගන්න පුළුවන් මෙම පනත හරහා. ඒ වගේම විශාල වංචා චෝදනාවලට ලක් වී තිබෙන බැඳුම් කරගන්න දුන්නේ විශාල චෝදිතේ බවට පත් වී තිබෙන අර්ජුන එලෝසියස්ලගේ ධනෙ. ඒ වගේම තවත් බොහෝ මැති ඇමතුරුන්ගේ ධනෙ. ඒ වගේම පාතාලේ කුඩු ව්‍යාපාරිකයන්ගේ ධනය නීත්‍යානුකූල කරන්න පුළුවන් මෙම පනත හරහා. අපි යනවා මේ රටේ පුරවැසියන්ගේ නීත්‍යානුකූලව ධනෙ උපයන, ඒකට නීත්‍යානුකූලව බදු ගෙවන, නීත්‍යානුකූලව තමන්ගේ වත්කම් මෙලදරව් කරන නීතිගරුක පුරවැසියන් වෙනුවට බැසිල් රාජපක්ෂ තෝරාගන්නේ කළු පුරවැසියන්ගේ කළු ධනය. මේ පනතට මා හිතන්නේ අපේ රටේ 200කට ආසන්න ප්‍රමාණයක් යටත් වෙයි. ඔය දේශපාලකයන් ප්‍රමාණය බැලුවොත්, ඔය ඉහළ රාජ්‍ය නිලධාරීන් ප්‍රමාණය බැලුවොත්, ඔය ජාවාරම්කාර ව්‍යාපාරිකයන් කණ්ඩායම් බැලුවොත්, චෞර ව්‍යාපාරිකයන් කණ්ඩායම් බැලුවොත් මා හිතන්නේ 200කට වඩා සමාගම් වූ පුද්ගලයන් ඇතුළත් වන්නේ නැහැ. ඒ නිසා අන්නේ ඒ කළු ධනෙ උපයන ලද ඒ 200ක ගුවමනාව වෙනුවෙන් තමයි බැසිල් රාජපක්ෂ මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙන්නේ. මේ පනත සම්මත කරගන්න හදන්නේ. කළු ධනෙ උපයා ගන්න ලද අය තමන්ගේම ධනය නීත්‍යානුකූල කර ගැනීම සඳහා තමන්ම විසින්ම නීති සම්පාදනය කරනවාද කියන සැකය පවා මේ තුල ඇති වී තිබෙනවා. ඒ විතරක් නෙවෙයි මේකේ දෙවෙනි කොටස 2020 මාර්තු මාසයේ 31 වෙනිදා දක්වා වෙනකොට ජාතිය ගොඩනැංවීමේ බද්ද ආර්ථික සේවා ගාස්තු සහ තවත් පැරණි බදු ගණනාවක් විසින් බදු පැහැර හරින ලද අය ඉන්නවා. ජාතිය ගොඩනැංවීමේ බද්ද කියන වක්‍ර බද්ද. ඒක ජනතාවගෙන් අය කරගන්න ලද බද්ද. හැබැයි අදාළ සමාගම හෝ ව්‍යාපාරිකයා විසින් ඒ බද්ද ආදායම් බදු දෙපාර්තමේන්තුවට ලබා දීලා නැහැ. ඒ නිසා බදු පැහැර අරලා තිබෙනවා. දැන් මොකද කරන්නේ? බදු සමාව ප්‍රකාශයට පත් කරනවා. ඒ සියලු බදු කපා හරින තීරණය කරනවා. දැන් ආණ්ඩුව දිනපතා කියන්නේ මොකද්ද? මේ කොවිඩ් වසංගත තත්ත්වෙ තිබෙනවා. මුදල් හිගයක් ඇති වී තිබෙනවා. ගුරුවරුන්ගේ වැටුප් වැඩි කරන්න කියලා සාධාරණ ඉල්ලීමක් තිබුණත් ඒ ඉල්ලීම ඉටු කරන්න බෑ. ජනතාවගේ සාමාන්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා ධනෙනේ ජනතාවට කියන පටි තද කරගන්න කියලා. හැබැයි එක අතකින් ජනාධිපතිවරයා හා ආණ්ඩුව ජනතාවට පටි තද කරගන්න කියනකොට ජනාධිපතිවරයා පසුගියදා ಜಾති අමතලා කිව්වේ සියලු දෙනාම කැප කරන සූදානම් වෙන්න කියලා. ඒතර එක අතකින් ජනාධිපතිවරයා ජනතාවට පටි තද කරගන්න කැප කරන්න කියලා ඉල්ලනවා. අනිත් අතින් ජනාධිපතිවරයාගේ අනෙක් සොහොයුරා පාර්ලිමේන්තුවට ආණ්ඩුවට අයවිය යුතු බදු පැහැර හරින බදු කපා හරින්න කියලා පාර්ලිමේන්තුවට යෝජනා ගේනවා. මොකද්ද මේ කරන විගඩම? මේ ආණ්ඩුව මේ රටේ පොදු ජනතාවට වග කියනවා වෙනුවට මේ ආණ්ඩුව ඉතාමත් කළු ජාවාරම්කාර දේශපාලකයන් සහ ව්‍යාපාරිකයන්ට පමණක් වග කියන ආණ්ඩුව බව තමයි මේන් පෙන්නුම් කරන්නේ. විශේෂයෙන් බදු ගෙවන්නේ නැතුව බදු පැහැර හැරපු ව්‍යාපාරිකයන් ඉන්නවා. නීති අනුකූල බදු ගෙවලා පිරිසුදු ලෙස කරන ව්‍යාපාරිකයන් ඉන්නවා. ව්‍යාපාර ලෝකේ තරඟයේදී නියමිත බදු ගෙවන කෙනාට තමන්ගේ බහණ්ඩා සේවා සැපයීමට මිල ටිකක් වැඩි වෙනවා. හැබැයි බදු හිලෙන් රිංගන කෙනාට බදු පැහැර හරින කෙනාට යම් ප්‍රමාණයකට බහණ්ඩා සේවා අඩු මිලට ලබා දෙන්න පුළුවන්කම තිබෙනවා. ඒතර සිද්ධ වෙන්නේ කුමක්ද? අසාධාරණ සිදු කර තිබෙන කාට? අර එවැනි ජාවාරම්කාර කණ්ඩායම බදු පැහැර හැරීම හරහා නීත්‍යානුකූල බදු ගෙවන අය අකර්මණ්‍ය භාවයට පත් කරනවා. ඕනුත් කල්පනා කරයි. නේද? ඉතින් අපි බදු ගෙවන්නේ මොකටද? තවත් ජාවාරම්කාර ඇමතියෙක් බලයට ඇවිල්ලා බදු කපලා හරි. ඒ නිසා මෙතන උත්තේජන තියෙන බදු ගෙවන්න නෙවෙයි. බදු ගෙවපු කෙනා ආරක්ෂා කරන්න. බදු ගෙවපු කෙනාට වටිනාකමක් දෙන්න. බදු ගෙවපු කෙනා ඇගීමට ලක් කරන්න තමයි බදු නීති සංශෝධනයෙන් අපි කළ යුතු වන්නේ. හැබැයි බැසිල් රාජපක්ෂගේ බදු ප්‍රතිපත්තිය බවට පත් වී තිබෙන්නේ
බදු ගෙවන ලද කෙනා අකර්මණ්‍ය කරන්න. බදු ගෙවන ලද කෙනා කම්පාවටපත් කරන්න. බදු නොගෙවන ලද කෙනා සතුටු කරන්න. උද්දාමයටපත් කරන්න තමයි මේ මුදල් පනත ගෙනලා තිබෙන්නේ. ඒ හින්දා මේ මුදල් පනතෙන් එකක් කළු ධනය සුදු කර ගැනීම සඳහා අවස්ථාව ලබා දෙනවා. දේශීය හා විදේශීය උත්පාදනය කොට තිබෙන ධනය. දෙක බදු පැහැර තිබෙන ජාවාරම්කරුවන්ට බදු සහන ලබා දීම සඳහා කටයුතු කරමින් තිබෙනවා. මේ කුමන වෙලාවක්ද? සියලු ජනතාව මේ කොවිඩ් වසංගත තත්ත්වයේ හමු වී ඇති වී තිබෙන ව්‍යසනය පිළිබඳ කල්පනා කරමින් තිබෙන වෙලාව. ලක්ෂ ගණනකට වසංගතයේ පැතිරිලා දහස් ගණන් මිය යමින් තිබෙන වෙලාවක ජනාධිපතිවරයාගේ සහෝදරගේ සොහුරාගේ බැසිල් රාජපක්ෂයේ කාර්ය වී තිබෙන්නේ කුමක්ද? එක්රැස් කරගෙන තිබෙන කළු ධනය පිරිසුදු කර ගැනීම සඳහා නීති සම්පාදනය කරලා දීලා තියෙනවා. බදු මගහැරලා තියෙන, බදු ගෙවලා නැති, බදු වංචාකරුවන්ගේ බදු සහන ලබා දීම සඳහා නීති සම්පාදනය කරනවා. ඔබ හිතනවාද මේ පාලකයෝ මේ රට හෝ මේ රටේ පොදු ජනතාව වෙනුවෙන් තීන්දුව తీරන ගන්න පාලකයෝ කියලා? නෑ. මේ පාලකයන් තමනුත් තමන් වටේ ඉතා කුඩා චෞර වලල්ලක් වෙනුවෙන් නීති සම්පාදනය කරන පාලකයෝ බව තමයි මේ පෙන්눔 කරමින් තිබෙන්නේ. ඒ නිසා 7 වෙනිදා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කර මේ මුදල් පනතට විරුද්ධවද අපි ඡන්ද ප්‍රකාශයට පත් කරන බව කියන්න ඕන. විශේෂයෙන් මේ රටේ පොදු ජනතාවෙන් අපි ඉල්ලා සිටින අවසාන වශයෙන් මේ ව්‍යසන වේලාවකදී ඇත්තිම කළ යුතු තිබුණේ මේ ජාතික ව්‍යසන තත්ත්ව ප්‍රකාශයට පත්කොට ජාතික ව්‍යසන පිළිබඳ කළමනාකරණ සභාව පත්කොට එය ආණ්ඩුව විපක්ෂය පළාත් සභාවල නියෝජිතයන් ආණ්ඩුවෙත් අදාළ අමාත්‍යවරුන් සහභාගී වෙන යාන්ත්‍රණයක් ඇතිකොට අපේ රටේ ව්‍යසනය සඳහා ඇතිවන සියලු අරමුදල් ඒකාබද්ධ අරමුදලේ මුදල් පරිත්‍යාග හැටියට ලැබෙන ඒවා විදේශ ආධාර ලෙස ලැබෙන ඒවා ඒ සියල්ල එක තැනකට එක්රැස් කොට මෙම පාලනය විනිවිද මෙම ව්‍යසන තත්ත්වය පාලනය කිරීම සඳහා විනිවිද භාවයෙන් යුතුව මැදිහත් විය යුතු තිබුණා. එසේ නොකොට තමන්ට අතිරේක බලයන් නේද විශේෂ බලයක් අත්පත් කර ගැනීම සඳහා ජනාධිපතිවරයා හදිස් නීතිය සම්මත කරන්න උත්සාහ කරනවා. පනවලා තිබෙනවා. ඒ පාර්ලිමේන්තුවේ ගේන්න උත්සාහ කරනවා. ඒ වගේම ඊට නොදෙවෙන ලෙස බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා අරවැනි පන්නේ විනාශකාරී පනත් පාර්ලිමේන්තුවට ගෙනත් තිබෙනවා. ඒ නිසා මෙවැනි ව්‍යසන තත්ත්වයක් හමුවෙත් මේ පාලකයන් කල්පනා කරන්නේ පොදු ජනතාවගේ දුක වේදනාව ගැන නෙවෙයි. තමගේ ඥාතීන් මිය ගිහිලා තිබෙනවා. තමගේ දරුවන් මිය ගොස් තිබෙනවා. ගැබේ ඉන්න දරුවා මිය ගොස් තිබෙනවා. බිලින්දම් මිය ගොස් තිබෙනවා. තමගේ ස්වාමියා තමගේ ආදරණීය බිරිඳ මිය ගොස් තිබෙනවා. තමගේ ළඟම ඥාතීන්ට තමගේ රැකවරණ ලබන අයට තමගේ හිතවතුන්ට විශාල වේදනාවක් කම්පාවක් ඇති වෙලා තිබෙනවා. මෙවැනි සමාජයේම එවැනි වෙලාවක වෙලී තිබෙන වෙලාවක පුද්ගලික මාහට ගත්තොත් අපගේ සමීපතම මිතුරන් මිය යනවා. මා දන්න හැම කෙනෙක්ගේම සමීපම ඥාතීන් සමීපතම මිතුරන් මිය යමින් තිබෙනවා. අපි කවුරුත් ඒ පිළිබඳ කනස්සලක ඉන්න වෙලාවක මේ පාලකයන් කටයුතු කරන්නේ කොහොමද? තමන්ගේ සුපුරුදු චෞර කළු ව්‍යාපාරිකයන්ට වරදාන වරප්‍රසාද ලබා දෙන්න. තමන්ට මේ මැඩ පැවැත්වීම සඳහා පොදු යාන්ත්‍රණයක් හදනව වෙනුවට හදිස් නීතිය පැනවීම හරහා අතිරේක බල ගණනාවක් ජනාධිපතිවරයාට එක්රැස් කරගන්නත් කටයුතු කරමින් තිබෙනවා. ඒ සියල්ල වෙනුවෙන් පෙන්눔 කරන්නේ මේ පාලකයන් මේ රටේ ජනතාව වෙනුවෙන් කටයුතු කරන පාලකයන් බව. එනිසා අපි ඔබට ඉල්ලා සිටිනවා මේ පාලකයන් මේ කරන විනාශකාරී තීන්දුව ක්‍රියාමාර්ග වලට රෙව ඔබගේ හඬ ඔබගේ ක්‍රියාකාරීත්වය අවදි කරන්න ඕන කාලය ඇවිල්ලා තිබෙනවා. ඒ වෙනුවෙන් පෙළ ගැහෙන්න කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාටම.